समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। गुडिगमुव श्री सद्धर्माराम विहारस्थाने विहाराधिपति दुरंदर वंदनीय पूजनीय अवसराई नायक स्वामीන් වහන්සේ එවැගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් ඉලක්ක කරලා ඔබට තවත් පණිවුඩයක් සමග මේ වෙලාවේ මේ දේශනේ සිදු කරන්න අපි කල්පනා කළා. මට කියන්න ඔබට හිතෙන විදිහට දැන් අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා වගේම දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරනවා නේද? දෙවියන්ට පින් දෙන එක ගැන ඔබ මොකද හිතන්නේ? ඇයි අපි දෙවියන්ට පින් දෙන්නේ? හයියෙන් කියන්න ඇහෙන්න කියන්න. දෙවියන්ට පින් කරන්න බැරි හින්දා අපි දෙනවා. එතකොට අපි දෙන එක අනුමෝදන් වෙන්න පුළුවන්. හරි. වෙනයම් අදහසක් තියනවද? ඒ ගැන ඔබට කියලා දුන්නොත් කමක් නැද්ද? දෙවියන්ට පින් කරන්න පුළුවන්ද බැරිද? දැන් මම අර බෑ කියද්දි වෙන අදහසක් තියනවද කොහොම කටවල් කොහෙද තිබ්බේ? පුළුවන් කියන දෙතුන් දෙනෙකුත් ඉන්නවා, බෑ කියන අයත් ඉන්නවා. කරන්න බෑ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියන අතසන් බෑ. කරන්නත් බෑ අනුමෝදන් වෙන්නත් බෑ කියන අතසන් බෑ. කරන්න විතරයි බැරි කියන අය. කරන්නත් පුළුවන් කියන අය. ඔය එකකටවත් නැති අය. මොකද ඒ අය තමයි වැඩි. අපි පින්වත්නි මේ කාරණාව සම්බන්ධව පිරිසක් පුළුවන් කියනවා, තව පිරිසක් බෑ කියනවා. එහෙම මොකටද නිකන් මත දෙකක්? ඇයි හේතුව පින්වත්නි? මේක එක බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනය. එතකොට එක බුදු කෙනෙකුගේ එක ධර්මයක් තුල මත දෙකක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ අතර මත දෙකක් තියෙනවා නම් පින්වත්නි අපි මත දෙක විසඳාගත යුතුයි. අපි විමසලා බලමු දෙවියන්ට පින් කරන්න පුළුවන්ද බැරිද? දෙවියන්ට නිවන් දකින්න පුළුවන්ද බැරිද? ආදි වශයෙන් සාකච්ඡා කරමු. දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා. දෙවියන්ට නිවන් දකින්න පුළුවන්ද?
පුළුවන් කියන පිරිසකුත් ඉන්නවා, බෑ කියන පිරිසකුත් ඉන්නවා. එහෙනම් පුළුවන් නම් මම ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව උපදින්න එන්න කලින් උන්වහන්සේ කොහෙද ඉපදිලා හිටියේ? දෙව්ලොව. ඒතර දෙව්ලොව පස්මහා බැලුම් බලලා උන්වහන්සේ මෙහි ඇවිල්ලා ඉපදුනා. නේද? එහෙ නිවන් දකින්න පුළුවන් නම් ඇයි එහෙ ඕක කරගත්තේ නැත්තේ? ඉතින් දැන් මිනිසුන්ට වඩා ශක්තියක් දෙවියන්ට තියෙනවා කියලා ඔයගොල්ලෝ පිළිගන්න හින්දානේ දෙවියන්ට ඔච්චර පූජා වට්ටි තියලා ඉල්ලන්නේ. ඉතින් එතකොට දෙවියන්ට බලය නැද්ද මිනිසුන්ට වඩා? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියනවෙන් කවුද උසස්? දෙවියෝ. ඉතින් එහෙ නිවන් දකින්න පුළුවන් නම් එහෙම බුදු වුණා නම් බලෙත් වැඩි හින්දා සත්‍ය සසරින් එතර කරන්න හොඳටම ලේසි නෙහි. ඒ කියන්නේ එහෙ නිවන් දකින්න පුළුවන්ද? බෑ කියලා කියනවා. එතකොට මේක පාරක් ඇහුවම පුළුවන් කියව අය ඊට පස්සේ පින්වත්නි මම නිකන් අර කැරක්කලා ඇතරින විදිහ නිකන් පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම ආයි බෑල්ලෝ මේ පුළුවන් කිව්ව කටින්ම මොහොතකින් පස්සේ බෑල්ලෝ ආයි තව හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ආයි මොකක් හරි ප්‍රශ්නයක් කිව්වොත් එහෙම පුළුවන් කියන විදිහට ඔන්න කියයි ඊට පස්සේ පුළුවන් කියලා. ඔයගොල්ලෝ එහෙම වැනෙන්න එපා නිකන් ඉන්නක් වගේ. ස්ථාවරව කවුරු කිව්වත් මෙන්න මේකයි ඇත්ත කියන එක දැනගන්න ආකාරයට මගේ මතේ හෝ පින්වත්නි වෙන කෙනෙකුගේ මතේ හෝ නෙමෙයි ඔබ බුද්ධ දේශනාව ඇසුරෙන් දැනගත යුතුයි මොකද්ද ඇත්ත කොහොමද දේශනාවේ තියෙන්නේ අපි ඒ ගැන දැනගත යුතුයි. හොඳයි අපි විමසලා බලමු පින්වත්නි මේ ප්‍රශ්න කොටම විසඳුම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාය සොරින් ඔබ මට මේ දේශනේ කරන්න නම් ඊට පෙර කියන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ අහලා තියෙන දන්න අශ්වයෙකුගේ නමක් කියන්න බලන්න. කාන්තකාශ්‍ය. කාන්තකාශ්‍ය පින්වත්නි යම්කිසි ගඟකින් ඈතර වුණා ඔබට මතකයි. බෝසතාණන් වහන්සේව අබිනිෂ්ක්‍රමණයේදී එගොඩ කෙරෙව්වා මොන ගඟෙන්ද? කවුද කිව්ව ඔයගලන්ට නිරංජරා ගඟෙන් කියලා? හොඳටම දැක්කද? එහෙම තියෙනවා. කවුද කිව්ව නිරංජරා ගඟෙන් කියලා? ඔයගලන්ට එහෙම කිව්ව අනෝමද? මං කවුද කියලා අහනකොට මෙන්න මෙහෙන් කියනවා අනෝමලු. අනෝම කියලා කියේ අනෝම ගඟ කියන එකද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන්න කලින් ඒ බෝසතාණන් වහන්සේ ඔබට මතක ඇති බුද්ධ ගයාවේ ඒ මහා බෝධිය ළඟදී කිරිපිඬු වළඳපු ඒ පාත්‍ර පා කරලා හැරියා අදිස්ථානයක් ඇතුව උඩුගම් බලා යන්න. ඒ මොන ගඟද? නේරංජරා ගඟ. එතන අබිනිෂ්ක්‍රමණයේදී ඈතර වෙච්ච ගඟ මොකද්ද? අනෝමා ගඟ. පටල ගන්න එපා හොඳේ. එහෙනම් මේ
කපිලවස්තුව තියෙන්නේ කොහෙවත්, බුද්ධ ගයාව තියෙන්නේ කොහෙවත්. මේ දෙක සෑහෙන දුරක් තියෙන පරතර තියෙන තැනක් මේ ගංගා ওই විදිහට අඳුන ගන්න. ඒතර අනෝම ගන්තරේදී මේ අශ්වයා ඔබ දන්න ලය පැලිලා මැරුණා ගම් යූරේදී. ඒ අශ්වයා මැරුණට පස්සේ අශ්වයාට මොකද වුනේ? කොහෙද තියෙන්නේ? දැන් ඔයගොල්ලෝම දෙන උත්තරේ ඔයගොල්ලෝ දන්න හින්දානේ උත්තරේ දෙන්නේ. ඒකයි මම ඇහුවේ කොහෙද තියෙන්නේ කියලා. පින්වත්නි ඒක ඇත්ත තියෙනවා කුද්දක නිකායේ ඔබ අහලා තියෙන විමානවත්තු. ඒ විමානවත්තු ප්‍රකරණේ කාන්තක දිව්‍ය විමාන වස්තුව කියලා තියෙනවා. ආන් ඒකේ තමයි මේ අශ්වයාට මැරුණාට පස්සේ මොකද උනේ කියන විස්තරය තියෙන්නේ. ඒක හරි අපූර්වයි. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දවසක් මුගලන් හාමුදුරුවෝ පින්වත්නි දවල් දානේ වළඳලා දිව්‍ය ලෝකෙ පැත්තේ වැඩම කළා. වැඩියට පස්සේ උන්වහන්සේට හම්බුණා හරි ලස්සන දෙවි කෙනෙක්. මහා අනුභව තීච්ච කෙනෙක්. ඊට පස්සේ පින්වත්නි මුගලන් හාමුදුරුවෝ දෙවියත් එක්ක කතා කළා. ඇහුවා ඔයා මොන වගේ පිනක් කරලාද මෙහි ආවේ? දෙවියා කිව්වා ස්වාමීනි මං කරපු ඇති මහා අමුතු පිනක් නෑ. මම කලින් ජීවිතේ මිනිස්සෙකුත් නෙමෙයි. එහෙම පින් කරන්න පුළුවන් විදිහේ මනුෂ්‍යාත්මයක් ලැබලා හිටිය කෙනෙක් නෙමෙයි. මං කලින් ආත්මේ අශ්වයෙක්. ස්වාමීනි ඒ කාලේ මගේ නම කාන්තක අශ්වයා. මේ විදිහට මම බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ගමනට උපකාර කළා. ඒ පිනටයි කිව්ව මම මේ විදිහට දෙව්ලොව ඉපදුනේ. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ මේ දෙවියකින් ඇහුවා ඉතින් ඊට පස්සේ ඔබට බුදුරජාණන් වහන්සේ දැන් ওই බෝසත් කාලේනේ හම්බුනේ. බුද්ධත්වයට පත් වුණාම මොන ගෙහුන්නේ නැද්ද? මේ දෙවියා කිව්වා ස්වාමීනි දවසක් මට හිතක් පහළ වුණා. උන්වහන්සේව බලලා එන්න මං ඉතින් ගියා. ගිහිල්ලා උන්වහන්සේත් එක්ක බොහොම සුහදව කතා බහ කරාම අවසානයේ උන්වහන්සේ මට ධර්මය කියා දුන්නා. ස්වාමීනි මං මේ ධර්මය අහලා නැගිට්ටේ සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙලා. කවුද මේ කියන්නේ? කාන්තක අශ්වයා. බලන්න දැන් හිතලා කාන්තක අශ්වයා සෝතාපන්නයිලු දැන් කාන්තක දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා දෙව්ලොව ඉද්දි. ඒතර අපි දැන් ඔය සෝවාන් වෙච්ච ඔය කියපු චරිතේ ආත්ම කීයක් ගැන දන්නවද? දෙකක්. එකක් තිරිසන් ආත්මයක්. අනිත් එක දිව්‍ය ආත්මයක්. අපි දන්න මනුස්ස ආත්මයක් උතන තියෙනවද? අපි දන්න මනුස්ස ආත්මයක් නැහැ. එතකොට මිනිස් ආත්මයක් ගැන අපි දන්නෙත් නැතුව තිරිසන් ආත්මකින් දිව්‍ය ආත්මයකට ආපු මේ කෙනා දැන් සෝතාපන්නයි. එහෙනම් ඒතර සෝවාන් වෙන්න පින්වත්නි මාර්ගඵල ලබන්න මිනිස් ආත්මෙන් එහා දෙවියන්ටත් පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා සක්‍ර දෙවෙන්ද්‍රයත් දෙව්ලොව සෝතාපන්න වෙච්ච කෙනෙක්. මේ දන්න චරිත කියන්නේ ඊළඟට මාතෘ දිව්‍ය රාජ්‍ය අභිධර්මය අහලා දෙව්ලොව සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ වගේ සෝවාන් වෙච්ච දෙවියන් අපිට ඕනතරම් දේශනා තුළ අහන්න ලැබෙනවා. දැන් ඔබ කියන්න හිතලා පින්වත්නි දෙවිවරු මේ විදිහට සෝතාපන්න ඵලයට සහ තවත් මාර්ගඵල වලට පැමිණෙනවා නම් ඒ දෙවියන්ගේ ජීවිතේ ගෙවෙනව ඇත්තේ මොන විදිහටද? ඒ සෝවාන් වෙච්ච දෙවියන්ගේ ජීවිතේ ගෙවෙන විදිහ මම ඔබට මෙහෙම කියන්නම්. සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද? ඔහොයි ඉතින් සෝතාපන්න කියලා පාලියෙන් කියනවා සිංහලෙන් කියනවා සෝවාන් වෙන එක කියලා. මම මේ සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? සෝතාපන්න කියන වචනේ තේරුම ඕක පින්වත්නි බුදුරජාණන් වහන්සේයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවකදී ඔය වචනේ තේරුම කතා කළා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි මේ සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ආපන්න කියලා කියන්නේ පැමිණෙනවා. එහෙනම් සෝතාපන්න කියන්නේ මොකද්ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන එකයි. ඒතර යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණා නම් එයා මොහොකටද පැමිණියේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. දැන් අපි හිතමු අධිවේගී මාර්ගයට පැමිණෙන්න තියෙනව නේද මේ කිට්ටුව තැන? කොහෙද? හරි. කොට්ටාවෙන් අධිවේගී මාර්ගයට පැමිණිහම යා ඉන්නේ මොකක් තුලද? අධිවේගී මාර්ගේ තුල. දැන් එයා ගමන් කරන්නේ මොන මාර්ගයේද? අධිවේගී මාර්ගය තුල. ආන් ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියලා කියන්නේ සෝතාපන්න වීම නම් එතනින් එහාට එයා ඉන්නේ මොන මාර්ගය තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. එතනින් එහාට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ගෙවන්නේ මොන ප්‍රතිපදාවට අනුවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුවයි. එතකොට පින්වත්නි හයිවේ එකේ නම් අමතර එක්සිට් තියෙනවා එළියට යන්න. හැබැයි දැන් මේකේ එහෙම එක්සිට් නෑ එළියට යන්න ස්ටෙප් තියෙනවා. හරි? ඒ කියන්නේ සෝවාන් ශ්‍රාවකයා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට එයාට ඊළඟට හම්බ වෙන ස්ටෙප් එක මොකද්ද? සකදාගාමි, අනාගාමි, අන්තිමට මේ මාර්ගය අවසන් කරනකොට මාර්ගය අවසන් කරන තැන අරහත් වේ. ඒක දැන් ওই මාතර හම්බන්තොටට යනවා වගේ දික් වෙන එකක් නෙමෙයි. අරහත්යෙන් ඉවරයි. මම එහෙම කිව්වේ අර කරුණක් තේරුම් ගන්න හයිවේ එක චුට්ටක් උපමා කළාට පස්සේ හැම එකම හයිවේ එකට අනුව තේරුම් ගන්නත් එපා කියන්නේ. හයිවේ එකට වඩා වෙනස්කම් මෙතන තියෙනවා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හයිවේ එකට උපමා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම ඔබට එකකින් තේරුම් ගන්න විතරයි කිව්වේ. මාර්ගෙට පැමිණියා නම් ඉන්නේ මොකක් තුලද? ඒ මාර්ගය තුල කියන එක කියන්නයි ඔය ගැන කිව්වේ. එතකොට දැන් කාන්තක දිවි පුත්‍රයා සෝතාපන්න වුණා කියන්නේ ඒ දිවි පුත්‍රයා ඉන්නේ මොන මාර්ගය තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ඒතර පින්වත්නි කාන්තක දිවි පුත්‍රයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නම් ඉන්නේ. දැන් එහෙනම් කාන්තක දිවි පුත්‍රයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ගෙවෙන්නේ මොන මාර්ගයට අනුවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඔබ දන්නවා 8ක් තියෙනවා. 8 3කට බෙදන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ ඔයගලන්ගේ ගණිතේනේ බැරි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන අංග 8 3කට බෙදන්න පුළුවන්. මොනවද ඒ තුන? සීල, සමාධි, ප්‍රඥා. බලන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මුල් අංග දෙකයි තියෙන්නේ ප්‍රඥාවට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ ඊළඟ තුනයි තියෙන්නේ සීලයට. අන්තිම තුන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුනයි තියෙන්නේ සමාධි කියන අංගෙට. දැන් එතකොට 8 තුල කියවිලා තියෙන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් යම් කිසි කෙනෙක් මේ අංග 8 තුලට පැමිණියා කියලා කියන්නේ එයා පැමිණියේ මොන තුනටද? සීල, සමාධි, ප්‍රඥා. එතකොට පින්වත්නි එයා සීල, සමාධි, ප්‍රඥා වඩනවා නම් සෝතාපන්න වෙච්ච දෙවිවරුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට පැමිණිලා ඒ මාර්ගය යනවා කියලා කියන්නේ මොනවා තුනද වඩන්නේ? සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් දෙයියෝ සිල් රකින්නවද නැද්ද? සමාධිය වඩනවද නැද්ද? ප්‍රඥාවත් වඩනවද නැද්ද? සෝතාපන්න වුණා කියන එකේ තේරුමම ඒකද නැද්ද? එහෙමනම් අංගුත්තර නිකායේ පුඤ්ඤාභිසන්ද කියලා දේශන ගණනාවක් තියෙනවා. ඔය එක දෙසුමකදී තියෙනවා පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම්කිසි ශ්‍රාවකයෙක් වඩනවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන මොහොතක් පාසා පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ පින් ගඟක් වශයෙන් ගලනවා, කුසල් ගඟක් වශයෙන් ගලනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ දෙවියෝ ඔය මාර්ගේ වඩනවා නම් ඒ දෙවියන් තුල පින්වත්නි මොහොතක් පාසා මොන ගංගාද ගලන්නේ? පුණ්‍ය ගංගා, කුසල ගංගා. එතකොට දෙවියන්ට පින් කරන්න පුළුවන්ද බැරිද? දැන් සීලය තුල සම්මා වාචා කිව්වට පස්සේ බලන්න බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැළකීම. සම්මා කම්මන්ත කිව්වට පස්සේ ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඒතර දෙවිවරු මේවා කරනවා නම් පින්වත්නි
පින් ගංගා කුසල් ගංගා ඒ තුලින් රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ඒතර දෙවියන්ට සිල් රකින්න පුළුවන්. දෙවිවරු පින්වත්නි පොයේ දවසෙත් සිල් සමාදන් වෙනවා. උදාහරණ ගණනාවක් තියෙනවා දේශන අතරේ. අපිට හම්බෙනවා ජනවසබ සූත්‍රයෙන් දීඝනිකායේ තියෙන ජනවසබ සූත්‍රයේ ඔගොල්ලෝ දන්නවා පින්වත්නි බිම්බිසාර රජතුමාට වයෝවෘද්ධ වෙන්න කලින් මරණයටපත් වෙන්න සිද්ධ වුණා. කවුරු හින්දාද? අජා සත්ත හින්දා. ඒතර දැන් බිම්බිසාර රජතුමා මැරුණාට පස්සේ ගිහිල්ලා ඉපදුනේ කොහෙද? එයා අනිවාර්යෙන් සෝතාපන්න වෙච්ච හින්දා චතුහ අපායේ හිච විප්පමුත්තෝ සතර අපායේ උපදින්නේ නැහැ. ගිහිල්ලා ඉපදුනේ කොහෙද? දෙව්ලොව. දෙව්ලොව යකෙක් වෙලා. හරි? සතර අපායේ උපදින්නේ නැති සෝතාපන්න වෙච්ච කෙනා දෙව්ලොව මොකෙක් වෙලාද ඉපදුනේ? කවුරු වෙලාද? යකෙක් වෙලා. ඒ කියන්නේ පින්වත්නි ඕකේ කතාව මේකයි. දෙව්ලොව තියෙන මිලිටරි එක වගේ. එහෙ සාමාන්‍යයෙන් පාලනය ගෙනියන හමුදාවක් වගේ පොලිසියක් වගේ එහෙ ආරක්ෂක අංශයේ කටයුතු කරන පිරිස ඉන්නවා. දිව්‍ය යක්ෂ කොට්ටාසය. ওই දිව්‍ය යක්ෂ කොට්ටාසේ ප්‍රබලයා තමයි වෙසමුනි කියලා අපි කියන්නේ. වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යය. එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයේ යටතේ සේවය කරන දෙවි කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා. එතුමාගේ නම ජනවසබ. ජනවසබ යක්ෂයෙක්. හැබැයි මොන යක්ෂයෙක්ද? දිව්‍ය යක්ෂයෙක්. දෙවි කෙනෙක්. අමනුෂ්‍ය ඔය අපි කතා කරන പ്രേත කුම්භාණ්ඩ කෙනෙක් නෙමෙයි. බොහොම ප්‍රසන්න හරි තේජවන්ත කෙනෙක් ජනවසබ. එතකොට දැන් දවසක් ජනවසබ දෙවියා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා කියන ස්වාමීනි මම ජනවසබ මම තමයි බිම්බිසාර. ඉතින් කතා කරනවා ස්වාමීනි හැම පොයේ දවසෙම අපිට සුධර්මා දිව්‍ය සභාවේදී සිල් සමාදන් වෙලා අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙලා අපි ධර්මය අහනවා. ස්වාමීනි අපිට පොයේට බණ කියන්න එනවා කිව්වා ධර්ම දේශනා කරන්න එනවා බ්‍රහ්ම ලෝකේ ඉඳලා සනන් කුමාර කියලා බ්‍රහ්ම රාජයෙක්. අපි ආගෙන් ධර්මය අහනවා කිව්වා පොයේට. මේ ගිය අලුත් ඇවිල්ලා කියන්නේ මම හිතන්නේ එක පොයේක සිල් සමාදන් වෙලාද කොහෙද ඇවිල්ලා විස්තරේ කියනවා. කාටද? බුදුරජාණන් වහන්සේට. එයා හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ කියලා. නේද? නමුත් පින්වත්නි එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ. ජනවසබ විසින් මේ කාරණේ ඇවිල්ලා ප්‍රකාශ කරපු එක බුදුරජාණන් වහන්සේ උදෙසා කිව්ව එකක්ද? නෑ ඒක මේ අපිට අපේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව පින්වත්නි. මොකද මේ කාරණාව ජනවසබ කිව්ව නිසා අපි අද දන්නවා දෙව්ලොව සිල් සමාදන් වීමක් තිබෙනවා. බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා බ්‍රහ්මියෝ ධර්ම දේශනා කරනවා. දැන් එතකොට එහෙනම් දෙවියන් සිල් රැකලා ධර්මය අහමින් ධර්ම සාකච්ඡා කරමින් ප්‍රඥාව දියුණු කරන්නේ නැද්ද? කරනවා. එතකොට සීල ප්‍රඥාදී වගේම පින්වත්නි සමාධිය දෙවිවරු වඩනවා. දැන් ඔය අටුවාවේ තියෙනවා පින්වත්නි එක තැනක සුධර්මා දිව්‍ය සභාවේ භාවනා වැඩසටහන් 8ක් කරනවා කියලා මාසෙකට. මේ ශාලාවේ කීයක් කරනවද? මේ දවස්වල 4ක් කරනවා. භාවනා වැඩසටහන් දවස පුරා ධර්ම දේශනා. හරි. එතකොට දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ දැන් අර බෑකියෝගේ කට්ටියකට මම මේ කියන්නේ. එයාලා හිතන්නේ කියන්නේ දැන් බහුතරයක දෙනාගේ මතේ පින්වත්නි දෙව්ලොව දෙවියන්ට පින් කරන්න බෑ. ඒගොල්ලෝ නිකන් කකා බිබී ඉන්න જાතියක්. අපෙන් පින් අරන් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. මොකද සමහර උපාසකම්මලගෙන් අපි අහලා තිනවා දැන් අම්මා ගොඩක් පින් කරගන්න නැතිනේ. එහෙමයි සංස මම ගොඩාක් පින් කරගත්තා කියලා කියනවා. ඊට පස්සේ අහුවාම ඉතින් දැන් අම්මා දිව්‍ය ලෝකේ යයිනේ. හාප්පු කතා කරන්න එපා කියනවා. මං කැමති නෑ කියනවා එහි යන්න. අර මොකද ඒ කියලා ඇහුවට පස්සේ කියනවා එහි පින් කරන්න බෑනේ. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් එතකොට හේතුව හිතන් ඉන්නේ පින්වත්නි නිකන් හෝටල් වගේ.
පින් කරන්න පුළුවන් ඒවා නෙමේ කකා බිබී ඉන්නේවා. මෙහෙන් ඇවිල්ලා පින් අරන් යනවා. එහෙනම් මේ කියන්නේ භාවනා වැඩසටහන් 8ක් කරනවා කියලා කියන්නේ ඕගොල්ලෝ 8ක් කරන්නේ නැත්නම් 4ක් නම් කරන්නේ ඕගොල්ලන්ට වඩා දෙගුණකින් ඒගොල්ලෝ හොඳයිද නැද්ද? 8ක් කරනවලු මාසෙට. අටුවාවේ තියෙන්නේ. ඒතර පින්වත්නි තව තැනක තියෙනවා සෝතානුදත සූත්‍රය කියලා තියෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ මෙන්න මේ දේශනාවේ තියෙන පින්වත්නි යම්කිසි කෙනෙකුට ඒක තුල මෙහෙම කියනවා කවුරු හරි කෙනෙක් දෙව්ලොව ඉපදුනට පස්සේ කියන්නේ මෙහි සමහරලාට හොඳට ධර්මයේ හැසිරෙමින් ඉඳලා රාගෙන් මරුණත්, ද්වේෂයෙන් මරුණත්, මෝහෙන් මරුණත් අඤ්‍යතරං දේවනිකායෙන් උපජ්ජන්ති කියලා කියෝ. යම්කිසි දිව්‍ය නිකායක උපදිනවා. ඉපදුනහම පින්වත්නි එහෙදී Tamanට නැවත සිහි මුලා වෙලා අර කාමයන්ට වැටිලා හිටියත් ආයෙත් ධර්මයේ සිහි කරලා ගන්න පුළුවන් අවස්ථා හම්බ වෙනවා කියෝ. එක්ක Tamanට මතක් වෙනවා. නැත්තම් රහතන් වහන්සේලා කියලා දෙව්ලොව ධර්ම දේශනා කරද්දී ඇහිලා මතක් වෙනවා. නැත්තම් බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයේ ඇවිල්ලා බ්‍රහ්ම ලෝකෙන් බණ කියනකොට ඒක ඇහිලා මතක් වෙනවා. එහෙම නැත්තම් දෙව්ලොවම ඉන්න දෙවිවරු ධර්ම දේශනා කරනවා එක්ක ධර්ම කතික දෙවිවරු ඒ ධර්මය අහලා හරි මතක් වෙනවා. කියන්නේ මොකද මතක් වෙන්නේ? මම ගියාත්මෙත් මේ ධර්මේ පුරුදු කළානේ කියලා. එහෙමමත් නැත්තම් මනුස්ස ලෝකේ ඉන්නකොට ගියාත්මෙදී එකට ධර්මේ පුරුදු පුහුණු කරපු කල්යාණ මිත්‍රයෙක් දැන් දෙව්ලොව ඉපදෙලා ඉන්නවා. එයා ඇවිල්ලා මතක් කරන ඔයාට මතක නැද්ද? ඔයා මේ කාමයන්ට වසඟ වෙලා ඉන්නවා ගියාත්මේ මෙහෙමනේ ධර්මයේ හැසිරුනේ කියලා. ඒතර ඒ හැම තැනින්ම කියවෙන්නේ මොකද්ද? ධර්මයේ දෙව්ලොව ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඒතර පින්වත්නි දෙවියන්ට දෙව්ලොවම ධර්මය අහන්න පුළුවන් අවස්ථා තියෙනවනම් දෙවියෝ දෙව්ලොව විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඇවිල්ලා ධර්මය අහනවද නැද්ද? දැන් අපි දේශනාව පටන් ගන්න කලින් සමන්ත චක්කවාලීසු කියන අහවල් එකකටද නේද? අපි ඒක කියන්නේ දෙවියන්ට ආරාධනා කරන්න මොකක් කරන්නද? ධර්මය අහන්න. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ හැම දවසකම පින්වත්නි රෑ 10 ඉඳලා 12 වෙනකන් දෙවියන්ටයි ධර්ම දේශනා කරන්න කාලෙ වෙන් කළේ. සංයුත්ත නිකායේ පළවෙනි ග්‍රන්ථය. ඒ කියන්නේ ඒකේ තියෙනවා සගත වර්ගයේ සම්පූර්ණයෙන් ගාථා සහිතව දේශන තියෙනවා. දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ, සක්ක සංයුත්තේ, බ්‍රහ්ම සංයුත්තේ මේ ආදී සංයුත්ත ගොඩක තියෙනවා සූත්‍ර ගණනාවක්. මේ හැම දේශනයක්ම පින්වත්නි කවුරු දෙසාද කළේ? දෙවියන් බඹුන් උදෙසා. එහෙනම් ඒ ඇත්තෝ හොඳට ධර්මය අහනවා ප්‍රඥාව දියුණු කරනවා. එතකොට ඒ අය ධර්මය අහද්දී, සීල් රකිද්දී, ප්‍රඥාව දියුණු කරද්දී, භාවනා කරලා සමාධියත් වඩනවා කියන එක ඔබට ඒකත් තේරුම් ගන්න මම එක සිද්ධියක් කියන්නම්. සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොකද්ද සමාධිය කියන්නේ? බණ්ඩාරනායක මහත්තයාගේ මේ ඒකද? සමාධිය කිව්වේ සිත විසිරෙන්නේ නැතුව එක අරමුණක ඒකාග්‍ර කරගෙන පවත්ව ගන්න ආන්ගේ සිතේ එක්තැන්වීම සමාධියක්, චිත්ත සමාධියක්. ඒතර දෙවියන්ට ওই සමාධියත් වඩන්න පුළුවන්. ඒකට මම එක සාක්ෂියක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි මේක මේ සංයුත්ත නිකායේ ඔය කියපු සගත වගේම සූත්‍රයකට අදාළ වෙච්ච කතාව. මේ හාමුදුරුවෝ දවසක් කැලේක භාවනා කරගෙන හිටියා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච වැඩක් මේ. මේ හාමුදුරුවෝ අර කැලේ ගහක් යට භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේගේ හිත හොඳට සමාධිමත් වුණා. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේ හිතුවේවත් නැති වැඩක් උන්වහන්සේට වුණා. මොකද්ද උනේ? උන්වහන්සේ අර සමාධිය තුල ඉන්න අතරේ අපවත් වුණා. අපවත් වෙලා කොහෙද ඉපදුනේ? දෙව්ලොව. පුදුමි කියන්නේ පින්වත්නි ඉපදුන විදිහ හරි අපූර්වයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ගහ යට ඉන්නකොට අත් දෙක තියාගෙන කකුල් දෙක තියාගෙන කොන්ද තියාගෙන හිටිය විදිහක් තියෙනව නේද? ඒ කය තියාගෙන හිටිය විදිහටම අර දෙව්ලොව
දෙවියාගේ කය පහළ වුණා උපපාතිකව. මේ කය තිච්ච ඉරියව්ව හැමම. ඒ විතරක් නෙමෙයි ඊටත් වඩා පුදුමේ මෙතන මේ දෙවියා මේ දැන් මොන හිතක්ද පවත්වන්නේ අර හාමුදුරුවෝ ගහ යට ඉඳලා සිහි කර කර හිටියේ භාවනා අරමුණ ඒ සමාධිමත් සිත ඒ විදිහටම පින්වත්නි දැන් මෙතන දෙව්ලොව දෙවියා තුල පහළ වෙලා. ඒ කියන්නේ වර්තමානයේ භාෂාවෙන් තේරෙන්නේ කන්ටිනියු වුණා කියන්නේ. හරි? මේ මැරෙන්න අපවත් වෙනකොට ඒ සිතයි ඒ කයයි හැමම පහළ වුණා දෙව්ලොව දෙවියට. දැන් මොකද්ද උනේ? දෙවියා භාවනා කරගෙන යනවා. මෙයාට හිතෙන්නේ මේ මම තාම ගහයට භාවනා කරන භික්ෂුව. ඇයි එච්චරටම තේරුනේ නැහැ පින්වත්නි. ඒ කියන්නේ අර භාවනා අරමුණත් එහෙම්මම ගලාගෙන යනවා. නිකන් උදාහරණයකට තේරෙන්න කියන්නම්. මෛත්‍රී භාවනාව කරනවා කියමුකෝ. සියලු සත්වය සුවපත් වෙත්වා කියලා සිහි කරන්න කියමුකෝ. දැන් ඔන්න සියලු සත්වය සුවපත් වෙත් කියනකොටම මෙහෙන් අපවත් වුණා. එහෙ උපදින්නේ මොකක් කියාගෙනද? වා කියාගෙන එහෙ උපදිනවා. හරි? ආන් මේ විදිහට ඔන්න තේරෙන්න කිව්වේ. ඉතර සියලු සත්වය සුවපත් වෙත්වා කිව්ව කැඩුන්නේ නැහැ. මේක දිගට මේක යනකොට මෙයාට හිත මං තාම අර භික්ෂුව. මම මේ හිතාම භාවනා කරනවා. දැන් මේ දෙවියව සතුටු කරන්න දිව්‍යාංගනාව ආවා. දිව්‍යාංගනාව ටික ඇවිල්ලා බැලුවා මේ මොකෝ මේ ආපුක මම භාවනා කරන්නේ. ඊට පස්සේ පින්වත්නි දිව්‍යාංගනාව කල්පනා කරනවා මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? කතා කර කර ඉන්නකොට ඒ හඬ දැන් මේක දේශනාවල තියෙන විදිහම මම කියන්නේ ඒ හඬ මේ දෙවියට ඇහිලා දෙවියා කල්පනා කරාලු විහාරේ වඳින්න ආපු ගෑනු ටිකක්ද කොහෙද කියලා කල්පනා කරලා. ඒ කියන්නේ අර දිව්‍යාංගනාවගේ හඬ තාම හිතන් ඉන්නේ මම භික්ෂුව කියලා. පස්සේ පින්වත්නි දිව්‍යාංගනාව ටිකක් වෙලාදී තේරුණා මෙයා හිතාගෙන නැත්තේ තාම එහෙ මනුස්ස ලෝකේ හැංගීමෙන් තාම දන්නේ නැහැ. අපි ඒ නිසා මෙයාට එකපාරට S2 අරපු ගමන් පුදුම වෙන විදිහට දෙයක් කරමු. දැන් දිව්‍යාංගනාව කොහොමද සතුටු කිරීම සඳහාමනේ ආවේ. පුදුම කරන්න කියලා මොකද කරේ පින්වත්නි දිව්‍යාංගනාව කණ්ණාඩියක් ගේනවා ඉස්සරහට. අපේ භාෂාවේ වචනෙන් කියනවා නම් ඔය සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. ඒතර පින්වත්නි කණ්ණාඩියක් ගෙනල්ලා දැන් මේ දෙවියගේ ඉස්සරහෙන් තියලා එක දිව්‍යාංගනාවක් තට්ටු කරා. ඒ කියන්නේ ඇඟට තට්ටු කළා කතා කළා. කතා කරනකොට ඔන්න දෙවියා හිමීට S2 කැරියා භාවනාවෙන් නැගිට්ටා. ඒ කියන්නේ භාවනා අරමුණ පැත්තකින් තියලා දැන් S2 කරලා බැලුවා. බලනකොට මොකද්ද පේන්නේ? කන්නඩිය. කන්නඩියෙන් පේනකොටම කල්පනා කළා මම කොහේ ඇවිල්ලාද? දෙවිලා වෙලා. දැන් පින්වත්නි S2 පියාගත්තේ කොහෙදද? මනුස්ස ලෝකේ. දැන් S2 අරින්නේ ඒක ඔහොම වැඩක් වෙනවා හොඳේ. එතකොට දැන් දෙවියට හරි දුකයි. ඒ කියන්නේ එයා එහෙමම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවලු අනේ ස්වාමීනි ඒක තියෙනවා සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ සූත්‍රය. එයා කියනවා අනේ ස්වාමීනි මට මේ දිව්‍යාංගනාවන්ගෙන් හරි කරදරය. අනේ ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාසනයේ මහානදම් පුරමින් හිටියේ භික්ෂුවක් ඒ කාලේ. මං දැන් දෙව්ලොව ඇවිල්ලානේ කියලා කියනවා. ඒතර කියනවා භික්ෂුව ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන් ලෝකයක නිපදිලා ඉන්නේ. ඉතින් ඒක දිගටම වඩන්න. එහෙම කියනවා. ඉතින් ඔය සිද්ධියෙන් අපිට තේරෙන්නේ නැද්ද පින්වත්නි? දෙව්ලොව සමාධිය වැඩෙන්නේ නැත්තම් මම නිකන් විහිළුවට කිව්වා නෙමෙයි ඔය කතාව. දෙව්ලොව සමාධිය වැඩෙන්නේ නැත්තම් සමාධිමත් සිතක් පවත්වන්න දෙවියන්ට බැරි නම් කන්ටිනියු වෙයිද? ඒ කියන්නේ අර සිත එහෙම්මම ගලාගෙන යයිද? නෑනේ. මනුස්ස ලෝකෙන් අපවත් වෙනකොට සුවපත් වෙත් කිව්වට අරෙහි වා කියන්නේ නෑ. ඇයි එතන කෙලින්ම පින්වත්නි ඊට පස්සේ අලුත් කෙනෙක් විදිහට උපදිනවා. අර ගලාගෙන යාම සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් ඒ සමාධිය ඒ විදිහටම දෙව්ලොවත් පවත්වාගෙන ගියා කියන එකෙන් පැහැදිලි දෙවියන්ටත් සමාධිය වැඩෙනවා. දෙවියන්ට භාවනා කරලා එහෙනම් සමාධිය පවත්වා ගන්න
පුළුවන්. ඒතකොට සීල සමාධි ප්‍රඥා කියන ඔක්කොම දෙවියන්ට වඩන්න පුළුවන්ද බැරිද එහෙනම්? පුළුවන්. දැන් ඔය දෙවියන්ට සමාධිය වඩන්න පුළුවන් කියන එක විතර නෙමෙයි ඔය සිද්ධියෙන් අපිට තව එක දෙයක් තේරෙනවා. මහත්යලා කීප දෙනෙක් නේ ඉන්නේ මහත්යලා කීප දෙනාට තමයි කියන්න වෙන්නේ. දැන් ඔය කතාව ඇහුවට පස්සේ මේ අම්මලට හරි සතුටුයි. මොකද කියලා දන්නවද? දෙවි ලෝකෙත් කන්නඩි තියනවා කියලා දැන් හරි සතුටුයි. මොකද වැඩේ එහෙ ගිහිල්ලත් පටන් ගන්න පුළුවන් හින්දා. එතකොට පින්වත්නි කොහොමින් හරි ඔන්න දැන් දෙවියන්ට සීලය රකින්නත් සමාධිය වඩන්නත් ප්‍රඥාව දියුණු කරන්නත් දෙව්ලොව අවස්ථා තියෙනවා කියලා ඔය සූත්‍ර දේශනා ඇසුරෙන් ඔබට තේරෙනවද? එතකොට ඒගොල්ලෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් සෝවාන් ඵලයෙන් එහාට යනවා. දැන් අර සෝතානුදත්ත සූත්‍රයේ තියෙනවා විශේෂගාමී හෝති කියලා. ඒ අය එතනින් ඉස්සරහට දියුණු කරගන්නවා. දැන් ඔබට මතක ඇති එක අවස්ථාවක ඒ අම්මා කෙනෙක් හිටියා මේ මනුස්ස ලෝකේ. ඒ අම්මා හරි ශ්‍රද්ධාවන්තයි. එයාගේ නම ගෝපිකා. මේ ගෝපිකා කියන අම්මා වස් කාලේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් වඩම්මගෙන ඒ ස්වාමීන් වහන්සේලා තුන් නමට කුටි සේනාසන හදලා දීලා වස් සමාදන් කරවගත්තා. එතන මුළු වස් කාලෙම මේ අම්මා පින්වත්නි අර ස්වාමීන් වහන්සේලා තුන් නමට හරි ගෞරවයෙන් උපස්ථාන කළා. ඒ උපස්ථාන කරගෙන යන අතරේ මේ අම්මා හැමතිස්සෙම අර ස්වාමීන් වහන්සේලාගෙන් ඉඩ ලැබෙන හැම වෙලෙම ධර්මය අහගන්නවා. දැන් මේත් එහෙමනේ ඔබට ස්වාමීන් වහන්සේලා ධර්මය අහන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඔබ ස්වාමීන් වහන්සේලාට වස් කාලේ සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඒතර දැන් ගෝපිකා ওই විදිහට අර වස් කාලේ සිව්පසයෙන් උපස්ථාන කර කර ධර්මය අහගෙන අන්තිමට එයා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා පින්වත්නි මරණින් පස්සේ ඉපදුනේ කොහෙද? සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතෙක් වෙලා දෙව්ලොව ඉපදුනා. නම ගෝපික. හරි? දැන් මේ ගෝපික කියන සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතා වෙලා පහළ වෙච්ච දෙවියට ඒ දෙවියා සතුටු කරන්න ලැබිච්ච තූර්ය වාදක කණ්ඩායමේ 3 දෙනෙක් ඉන්නවා. නැට්ටුක්කාරයෝ සින්දු කියන අය 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා බෙරක ගහ සින්දු කිය මේ ගෝපක දෙවියව සතුටු කරද්දි පින්වත්නි දවසක් ගෝපක සින්දු අහහා නැටුම් බල ඉන්නකොට එකපාරට නිකන් දැනුණා මේ 3 දෙනා හරි පුරුදුයි වගේ. කවුද කියලා බලනකොට අර වස් සමාදන් කරවගත්ත ස්වාමීන් වහන්සේලා 3 නම. හරි? දැන් මෙයාට සෝතාපන්න වෙන්න ධර්මය කියලා තියෙන්නේ කවුද? අර ස්වාමීන් වහන්සේලා 3 නම. ඒතර අද උන්වහන්සේලා බෙර ගහනවා. මෙයා බෙර අහනවා. මෙයා සෝතාපන්න වෙලා අරගොල්ලෝ නැට්ටුකාරයෝ වෙලා. ඉතින් පින්වත්නි දැන් ওই සිද්ධිය මේ දීඝනිකායේ තියෙන්නේ. අපිට ওই සිද්ධියේ ඕක සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙන පින්වත්නි. ওই සිද්ධියනොත් අපිට එක ප්‍රශ්නයක් විසඳෙනවා. ඒ තමයි සමහරුන්ට දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ධර්මයේ අහන්න ඕනේ මගපල ලැබපු අයගෙන්මයි. එහෙම කියනවා සමහර හාමුදුරුවෝ. මගපල ලැබපු කෙනෙක්ගෙම විතරයි ධර්මය අහන්න ඕනේ මගපල ලබන්න ඕන නම්. නැත්තම් බෑ. එහෙම කියනවා. ඔබට සෝවාන් වෙන්න ඕන නම් අඩුතරමේ සෝවාන් වෙච්ච කෙනෙක්ගෙම බණ අහන්න ඕන. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට දැන් සෝවාන් නෙමෙයි රහත් වෙන්නම එපා. නිවන් දකින්නම එපා. ඉතින් ඒ හින්දා අපි රහතන් වහන්සේලා හොයාගෙන යනවාද? හරි? ඉතින් එතකොට සමහර ස්වාමීන් වහන්සේලා පත්තරවල රහත් වෙලා තියෙනවා. සමහර සෙනසලා ටීවී වල රහත් වෙලා තියෙනවා. එක එක තැන්වල රහත් වෙලා තියෙනවා. කොහොමරි රහතන් වහන්සේලාගෙම බණ අහන්න ඕනේ රහත් වෙන්න කියන මතේ මිනිසුන්ට දාලා තියෙනවා. මං ඔබෙන් අහනවා පින්වත්නි මෙතන මේ ගෝපිකා කොහොමද එහෙනම් නැට්ටුකාරය වෙන ස්වාමීන් වහන්සේලා 3 නමගෙන් ධර්මය අහලා සෝවන් උනේ කොහොමද? නේද? මේ පෙළේ තියෙන සිද්ධිය. ඒතර මෙතන මේ කියන කෙනාගේ නෙමෙයි කාරණාව. කාගේ අතේද තියෙන්නේ? ධර්මයක් අහන කෙනත් අතර තියෙන වැඩක් මේක. කියන කෙනාගේ අතේ තියෙන එක දෙයයි ධර්ම විකෘති කරන්නේ නැතුව දේශනාවේ තියෙන එක දේශනාවේ තියෙන විදිහට කියන්න පුළුවන් වෙනෝනේ එච්චරයි තියෙනෝනේ. ඒතර පින්වත්නි දැන් ගෝපක දිව්‍ය පුත්‍රයාට හරි අනුකම්පාවක් ඇති වුණා
අනේ මම අද සෝතාපන්නුනේ මේ ස්වාමීන් වහන්සේලා තුන්නම හින්දා නේද? අද මගේ ළඟ නැට්ටුකාරයෝ තුන්දෙනෙක් වෙලා තියෙනවා මොන විකාරයක්ද මේක කියලා සංවේගය ඇති කරවන්න නිකන් චෝදනා ස්වරූපයෙන් ඇහුවා. තමුන්වහන්සේලාට මාව මතකද කියලා ඇහුවා. තමුන්වහන්සේලාට මාව මතකද කියලා ඇහුවම කිව්වා නෑ කිව්වා. තමුන්වහන්සේලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ගියාත්මේ කොහෙද හිටියේ කියලා. අපි ගියාත්මේ මහාන වෙලා හිටියේ කිව්වා. මතකද කියලා ගෝපිකා කියලා අම්මා කෙනෙක් එක වස් කාලයක උපස්ථාන කළා. මතකයි කියලා කිව්වා. ඒ ගෝපිකා උපස්ථාන කරපු ඒ අම්මා කවුරුත් නෙවෙයි මමයි කිව්වා. තමුන්නාන්සෙලාෙන් ධර්මය අහලා මං සෝතාපන්න වුණා. තමුන්නාහෙලා කොහේ බලාගෙනද කියලා ඇහුවා. ධර්මේ පුරුදු කළේ. දැන් මේක කිව්වේ අනුකම්පාවෙන් සංවේගය ඇති වෙන්න. එහෙම ඇහුවට පස්සේ පිටුමත් අර තුන් දෙනාටම සංවේගය ඇති වුණා. එක්කෙනෙක් සකදාගාමී වෙනවා. දෙන්නෙක් අනාගාමී වෙලා එක්කෙනෙක් සෝවාන් වෙලා එක්කෙනෙක් සකදාගාමී වෙලා අනිත් එක්කෙනා අනාගාමී වෙලා විදිහට කියනවා අනාගාමී වෙච්ච කෙනා එතනම චුත වෙලා ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙම ධර්මයේ පුරුදු කරලා එහෙදිම චුත වෙලා කොහෙද උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. කොහොම හරි ඒ තුන් දෙනා එතකොට එතනදී ඉස්සරහට ගියාද නැද්ද? ඉස්සරහට ගියා. එහෙනම් දෙව්ලොව සෝවාන් ඵලෙන් එහාටත් මගපල් ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට තව හෝඩුවාවක් තියෙනවා. සක්ක පඤ්ඤ සූත්‍රයේ අවසානයේදී සක්කර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම දැන් සකදාගාමී වෙන්න මහන්සි ගනිමින් ඉන්නේ කියලා. මේ සෝවන් වෙච්ච කෙනා කියනවා. එහෙනම් සක්කර දේවේන්ද්‍රයා සකදාගාමී වෙන්න මහන්සි ගන්නවා කියද්දී එහෙනම් සකදාගාමී වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැරි නැති බුදුරජාණන් වහන්සේ තෙන්දී සක්‍ර දෙවෙන්නට කියනවනේ එපා එපා එහෙ කරන්න බෑ ඕක. ඔය සෝවාන් එකේම ඉන්න කියලා. එහෙම කිව්වේ නෑනේ නේ. එහෙනම් පින්වත්නි සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට ඔන්න මගපල ලබන්න පුළුවන්, සීල සමාධි ප්‍රඥා වඩන්න පුළුවන්, ධර්මය අහනවා, භාවනා කරනවා, ඔක්කොම කරනවා. නිවන් දකින්නත් පුළුවන්ද බැරිද? දැන් ඉතින් මං කෝක ඇහුවත් පුළුවන් කියලා කියයි. ඒ දන්නවා ඊළඟට ඔකට පුළුවන් කීකි කරුණු කියයි කියලා. පින්වත්නි, මනුස්ස ලෝකේ විතරක්ම නිවන් දකින්න පුළුවන් කියලා කොහෙවත් නැහැ. හරිද? නිවන් දකින්නව නම් එයා ඒකාන්තයෙන්ම එක්ක සම්බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට හෝ අරහත්ත්වයට පත් වෙන්න ඕනේද නැද්ද? නිර්වාණ අවබෝධය කියලා කිව්වේ මේක පරිපූර්ණ කරගන්න එකනේ. ඒතර මනුස්ස ලෝකෙන් එහා පරිපූර්ණ කරගන්න පුළුවන් තැන් තියෙනවා. මනුස්ස ලෝක විතරක් නෙමෙයි. හොඳම තැන උදාහරණයක් ගන්න ඕන පින්වත්නි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියලා පහක් තියෙනවා. මේ පහේ උපදින්න බෑ අනාගාමී නොවියන කාටවත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෙව්ලොව හරි මනුස්ස ලෝකෙදී හරි අනාගාමී වෙලා මැරෙන්න ඕන. අනාගාමීව මැරෙන කෙනෙකුට විතරමයි කොහෙද උපදින්න පුළුවන්? සුද්ධාවාසී. වෙන කාටවත් සුද්ධාවාසී උපදින්න බෑ. අනාගාමී වෙන කෙනෙක් වෙන තැනක උපදින්නෙත් නැහැ. ඉපදුනොත් උපදින්නේ කොහෙද? සුද්ධාවාසී විතරයි. එතකොට සුද්ධාවාසී ඉපදුනාට පස්සේ එතනින් තව දිහාකට යන්නෙත් නැහැ. සුද්ධාවාසී තුලම අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානවා. අනාගාමී යෝගිය කෙනා එහි රහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් දැන් කියන්න සුද්ධාවාසී රහතන් වහන්සේලා ඉන්නවද නැද්ද? ඉන්නවා. අදටත් ඉන්නවා. මොකද අදටත් ඉන්නවා කියලා කියන්නේ මහා පදාන සූත්‍රය කියලා තියෙනවා දීඝනිකායේ. මේ මහා පදාන සූත්‍රයේ තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේට දවසක් හිතනවා මම සසරේ ඉපදිච්ච නැති එකම තැන සුද්ධාවාසී. ඒ ඉතින් ඇත්තනේ. සුද්ධාවාසී යන්න පුළුවන් කාටද? අනාගාමී වුණොත්නේ. දැන් බුදුරජාණන් වහන්සේට අනාගාමීව අපවත් වීමේ හෝ මොකක් හරි අවස්ථාවක් හදාගන්න පුළුවන්ද? බෑනේ. උන්වහන්සේලා සම්බුද්ධත්වයටපත් වෙලා පිරිනිවන් පාන නිසා පින්වත්නි අනාගාමී වීමක් නැහැ. ඒ නිසා පින්වත්නි අනාගාමී අයට පමණක් උපදින්න තියෙන සුද්ධාවාසයේ බුදුවරු කවදාකවත් සසරේ උපදින්නේ නැහැ. ඊළඟට මනුස්ස ලෝකෙම රහත් වෙන ස්වාමීන් වහන්සේලාට යන්න විදිහකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩිය බලලා එන්න සුද්ධාවාසයේ. වැඩියට පස්සේ විපස්සී බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කියන ස්වාමීනි අපි විපස්සී බුද්ධ ශාසනය අනාගාමීලා මෙහි ආවේ. අපි විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුදුරු 7 නමම දැන් ඇහැට දැක්ක මෙහෙදි. එක ජීවිතයකදී. සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි 6 නමම ඇහැට දැක්කා.
වෙසබ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා අපි 5 9ම 60 දැක්කා. කකුසඳ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා අපි 4 9ම 60 දැක්කා. කොණාගමන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා අපි 3 9ම 60 දැක්කා. කාශ්‍යප බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා අපි කාශ්‍යප ගෞතම කියන දෙනමම 60 දැක්කා. ගෞතම බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. දැන් බලන්න එතකොට අධික දීර්ඝ ආයුෂ එහෙ තියෙන හින්දා හැම බුදු කෙනෙක්ම Tamanට සසරේ උපදින්න නැති ලෝකෙ හින්දා බලන්න වඩිනවා. ඒක ධර්මතාවයක්. බලන්න වැඩියම එහෙ ඉන්න ඒගොල්ලන්ට මුණ ගැහෙනවා. එහෙම ලෝකයක් ඒක. ඒතර එහෙ ඉන්නේ ඔක්කොම අනාගාමී වෙච්ච අයයි රහත් වෙච්ච අයයි විතරයි. අවිහ අතප්ප සුදස්ස සුදසි අකනිටා කියන ලෝකවල ඉන්නේ ඒ අය විතරයි. එහෙනම් අදටත් රහතන් වහන්සේලා ඉන්නවද කියලා ඇහුවොත් ආර්ය ඥාන හාමුදුරුවෝ රහත් උනත් නැතත් කෙසේ වෙතත් කොහොම හරි සුද්ධාවාසයේ නම් අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා කියත හැකි. හරිද? මොකද හේතුව පින්වත්නි මනුස්ස ලෝකේ ඇතත් නැතත් ස්ථිරවම කියන්න පුළුවන් සුද්ධාවාසයේ අදටත් රහතන් වහන්සේලා ඉන්නවා. අනිත් බුද්ධ ශාසනවල ශ්‍රාවකයොත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ආගාමි. ආයි මෙහෙ එන්නේ නෑ. මෙහෙ උපදින අය නෙමෙයි. ඒ නිසා ආගාමි කියන එක තමයි එන්නේ නෑ කියන එක තමයි අනාගාමි කියන එකෙන් කියන්නේ. ඒගොල්ලෝ එහෙම තමයි. පිරිනිවන් පාන්නේ එහෙ. එතකොට දැන් එහෙනම් නිවන් දැකීම සඳහාම වෙන් වෙච්ච ලෝක මනුස්ස ලෝකෙන් එහා තියනවද නැද්ද? තියෙනවා. නිවන් දකින්න බැරි සුගතියේ එකම එක ලෝකෙකුත් තියෙනවා. ඒ තමයි ඒකත් නොකිය බෑ. ඒකත් කියන්න ඕනේ. එකම එක ලෝකයක් ඒ කොහෙද? අසඤ්ඤ සත්ව ලෝකේ. ඒක බ්‍රහ්ම ලෝකයක්. මේක තියෙන්නේ පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තියෙනවා අක්ඛන සූත්‍රය කියලා සූත්‍රයක්. ඔය අක්ඛන සූත්‍රයේ තියෙනවා නිවන් දකින්න බැරි අවස්ථා 8ක් ගැන. ඔය අවස්ථා 8 සුගතිය ගැන පෙන්වන්නේ මනුෂ්‍ය ලෝකෙන් එහා පෙන්වන එක ලෝකයකට තියෙන්නේ අසඤ්ඤ සත්ත්ව ලෝකෙ විතරයි. ඒතර අසඤ්ඤ සත්ත්ව ලෝකෙ නිවන් දකින්න බැරි ඇයි? ඒ අසඤ්ඤී කිසිම හඳුනා ගැනීමක් නැහැ. ඒ කියන්නේ නිදි වගේ නිදාගත්තම අපි මොකද හඳුනා ගන්නවද? ආන් මේ වගේ පින්වත්නි හඳුනා ගැනීමකින් තොරව කිසි දෙයක් ඇහෙන්නේ නැහැ, කිසි දෙයක් පේන්නේ නැහැ. ඔහි ඉන්නවා නිදි වගේ. ආන් එහෙම ලෝකයක් කල්ප ගානක් නිදි වගේ. ඒ අසඤ්ඤ සත්ත්ව ලෝකේ. ඔබට මතක් කරලා දෙන්නම් සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ මුල් දේශනේ කරන්න ඉස්සෙල්ලම උත්සාහ කරේ කාටද? ආලාර කාලාමටයි උද්දකරාම පුත්තටයි. නමුත් දෙන්න බලනකොට මැරිලා කොහෙද ඉපදලා තිබුණේ? අසඤ්ඤ සත්ත්ව ලෝකේ. හරි එහෙ බැරි හින්දා තමයි පස්වක ස්වාමීන් වහන්සේලා තෝරගත්තේ. නැත්නම් සමහරව කියනවා මනුස්ස ලෝකෙන් ගිහිල්ලා හින්දා මනුස්ස ලෝකෙන් පස් දෙනෙක් තෝරගත්තේ නිවන් දකින්න පුළුවන් මනුස්ස ලෝකෙ විතරමයි කියලා. නෑ උතන උනේ මොකද? අසඤ්ඤ සත්ත්ව ලෝකෙ බෑ. ඇයි බැරි? හඳුනා ගන්න බැරි නිසා කිව්වට වැඩක් තියනවද? ඇහෙන්නේ නෑනේ. අන්න ඒක හේතුව. එතකොට එහෙනම් ඔන්න නිවන් දකින්න පුළුවන් ලෝකත් තියෙනවා නම් සුද්ධාවාසි වගේ නිවන් දකින්න පුළුවන් ලෝකත් තියෙනවා නම් ඇයි පින්වත්නි පස්මහා බැලුම් බලලා මනුස්ස ලෝකෙටම වැඩි? ඕකත් විසඳලා දෙන්නම් අන්තිමට මතක් කරන්න මට මතක් වුණේ නැත්තම් හොඳේ. එතකොට අපි දැන් ওই නිවන් දැකීම මගඵල ලැබීම සීල සමාධි ප්‍රඥා වැඩිම ගැනනේ කිව්වේ. දන් පෙන් පූජා කිරීම මල් පහන් පූජා කිරීම වගේ දේවලුත් කරනවද? ඒකත් චුට්ටක් හොයලා බලමු. දන් දෙනවද නැද්ද දෙයියෝ? දැන් ඉතින් ඔව් කියයි. දෙනවා කියයි. ඇයි මං ඉතින් කියනවනේ. දෙවිවරු දානෙත් දෙනවා. හරි? මම එක සිද්ධියක් කියන්නම්. මෙයට එක සිද්ධිය ගන්න කිව්වම ඇති ඈ. තේරුම් ගන්න. සිද්ධිය ඕන තරම් තියෙනවා. නමුත් එකක් ගන්න කියන්නේ මේවා වටහා ගන්න විතරයි කාලේ හැටියට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි දවසක් නිරෝධ සමාපත්තියට සමවැදුණා. මොකද්ද නිරෝධ සමාපත්තිය කියන්නේ? ඒ සමාපත්තියට සමවැදුණට පස්සේ නිරුද්ධ කරලා තියෙනවා හඳුනා ගැනීමයි විඳීමයි. කිසිවක් හඳුනාගන්නෙත් නැහැ, කිසිවක් විඳින්නෙත් නැහැ, කිසිම වේදනාවකුත් නැහැ. දවස් 7ක් එක දිගට ඉන්නවා. දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් ඔන්න දවස් 7 එක දිගට නිරෝධ සමාපත්තිය.
ඉතින් බඩගින්නක් පිපාසයක් මුකුත් දැනෙන්නේ නැහැ. කිසිවක් හඳුනගන්නේ නැහැ. දවස් 7ම निराහාරයි. සැපසේ ඉන්නව පින්වත්නි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දවස් 7 ඉඳලා නැගිටින දවස වෙනකොට සක්‍ර දෙවියන්ගේ මොකද කළේ? ඇහැ ගහගෙන හිටියා. ඔය ස්වාමීන් වහන්සේගේ පළවෙනිම දානේ මම පූජා කරන්නේ. දවස් 7න් නැගිට්ටට පස්සේ මුල්ම දානේ මම පූජා කරන්න කියලා කල්පනා කරගෙන හිටියා. ඊට පස්සේ දානෙත් අරගෙන සුජාත කියන බිසවත් එක්ක ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ මේ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ වළඳන මුල්ම දානේ මගේ දාණයෙන් පිළිගන්න. මේ කාශ්‍යප සයන්න්සේ කිව්වා නෑ දුප්පත් කෙනෙක් බලලා මං වඩින්න කල්පනා කළා ආනිසංස වැඩි දානයක් හින්දා ඒ නිසා මේ අවස්ථාව එවැනි කෙනෙකුටයි ලබා දෙන්න ඕනේ මම මේ පින්ඩපාතේ වඩින්න ලෑස්තිලා ඉන්නේ කිව්වා. අනේ ස්වාමීනි එහෙම කියන්න එපා මේක පිළිගන්න කිව්වා පිළිගත්තේ නෑ. ස්වාමීන් වහන්සේ වැඩියා. සක්‍ර දෙවියන්ගේ මොකද කළේ පින්වත්නි? සුජාතත් එක්ක කිව්වා අනේ සූජෝ එහෙම කියලා කියන සූජා. එයාගේ නම සුජාත කියන්නේ අසුර ඒපචිත්තගේ දුව. මෙයාට ආදරයට කියන්නේ සක්‍ර දෙවියන්ගේ සූජා කියලා. හරි ඒක මම කියන්නේ ගන්නේ මේ අටුවාවේ තියෙනවා. එතකොට කියනවා අනේ සූජෝ මට මේ දාන්නේ කොහොම හරි සොයන්නාන්සට දෙන්න ඕනේ කිව්වා. කිව්වට පස්සේ පින්වත්නි සුජාත කල්පනා කරලා කිව්වා අපි ඕක දෙමු ස්වාමීන් වහන්සේ ඔය කැලෑ හරියක පින්ඩපාතේ යන තැනක් බලලා පැල් කොටයක් අටවගෙන මිනිස් වෙස් වාසයක් අරන් ඉමු. ඒ ස්වරූපෙම වාගම දුප්පත් කෙනෙක් වගේ. හයික හොඳයි කියලා දෙන්නත් එක්ක ගිහිල්ලා දැන් ඉන්නවා. එතකොට අරයා නූල් කටිනවා. මේ ඉතින් ඔහොම වැඩ කර කර ඉන්නකොට පින්වත්නි මහා කාශ්‍යප සයන්සෝතරින් වඩිනකොට උන්වහන්සේ දැක්කා බොහෝම අහිංසක දුප්පත් පවුලක්. ඉතින් ගෙදරට වැඩියා. වැඩියට පස්සේ සුජාතා මේ රෙද්ද ඉනේ ගැටක ගහ දානි ටිකත් අරගෙන දැන් එනවා ආච්චි කෙනෙක් වගේ. සක්‍ර දෙවියන්ටත් එනවා වැඳගෙන සීයා වගේ දෙන්න පින්වත්නි අරගෙන එන දානේ සුවඳ පලාතෙම පැතිරිලා ගියා. මොකද දැන් කොච්චර වෙස්වලා ගත්තත් පූජා කරන්න ඕනේ දිව්‍ය භෝජන ටිකනේ. හරි? ඒක දෙවියන්ට මිනිස්සුන්ගේ ආහාර පේන්නේ අසුචි වගේනේ. ඉතින් දැන් ඒව පූජා කරන්න ලෑස්ති නැහැ. දිව්‍ය භෝජනෙන් පූජා කරගන්න ඕනේ. නමුත් ඒක අරගෙන එනකොට වැඩේ අහු වෙනවද නැද්ද? එතන තමයි දැන් වැරදුනේ. මහා කාශ්‍යප සයන්හන්සේ කල්පනා කළා එහෙම කොහොමද සුවඳක්? විමසලා බලනකොට කවුද මේ? සක්‍ර දෙවියන්ය. ඉතින් පිළිගත්තා. හැබැයි අවවාද කළා ආයෝ වගේ වැඩ කරන්න එපා කියලා. කිව්වනේ ස්වාමීනි මට දැන් ආයුෂ අවසන් වෙගෙන යනවා. මට පින් ඕනේ. ඒකයි මම මේක කොහොම හරි දෙන්න උත්සාහ කළේ කියලා. දැන් යමෙකුට මම ප්‍රශ්න සාමාන්‍යයෙන් ඉතුරු කරන්නේ නැතුව උපරිම මේක කරන්න බලන්නේ. යමෙකුට උතෙන්දි ප්‍රශ්නයක් ආවොත් එහෙම එතකොට ඔච්චර දවස් 7ක් සමාපත්තිය වලට සමාදින මහා බල ඇති උන්වහන්සේට මේ ඔය පැල් කොටේට රැවටුණා නේද කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මතක් කරන්න පින්වත්නි ඔබට ඔබේ ගෙදර හැමතිස්සෙම කෑම ටිකක් උයන ඕන වෙච්ච ගමන් කඩේට ගිහිල්ලා ගේනවද නැත්නම් ගෙදර හැමතිස්සෙම කෑම බීම පිළියෙල කරන්න අවශ්‍ය දේවල් තියෙනවද? තියෙනවනේ. සාමාන්‍යයෙන් ශීතකරණේ වුණත් තියෙනවනේ මොනවා හරි. තිබ්බා කියලා සෑම තප්පරයකම ඔබ කරන්නේ මොනවා හරි දෙයක් කකා ඉන්න එකද? සෑම තප්පරයකම කකා ඉන්න එක නෙමෙයි. හැබැයි සෑම තත්පරයකම gedara කෑම තියෙන්න පුළුවන්. තිබුණාට කන්නේ නැහැ. කන්නේ මොන වෙලාවටද? අවශ්‍යතාවයක් හෝ ආසාවක් හෝ ආවට පස්සේ විතරක් කනවා. නැත්තම් නැහැ. අන්න ඒ වගේ තමයි මේ 이르දි ප්‍රාතිහාරය ආදී ඥාන උපදවාගත්තු උතුමෝ හැම තිස්සෙම පින්වත්නි ඕවා මේ පෙන්නා ඕකෙම ඉන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාට මේ බුදුවරුන්ට මේ මුකුත් රෝගයක් නැහැ. පිණ්ඩපාතේ වඩනකොට මේ මිනිස්සෙද දෙයියෙක්ද මිනිස්සෙද දෙයියෙක්ද මිනිස්සෙද දෙයියෙක්ද ගා හොය යන්න. ඉතින් උන්වහන්සේලා මේ සාමාන්‍ය අහිංසක ධර්මයේ සිහි කරගෙන වඩිනවා. අර හේතුවක් ආව හොයලා බැලුවා. එහෙමයි උනේ. ඒතකොට දැන් එහෙනම් දන් දෙන්න බැරිද දෙයියන්ට? ඔව් දන් දෙනවනේ. ඔයගේ සිද්ධි ඕන තරම් තියෙන දන් දුන්න අවස්ථා. ඊළඟට පින්වත්නි තව
මල් පහන් පූජා කරන්න බැරිද දෙයියන්ට? දැන් ඔබ දන්නවද අපේ රටේ දන්ත ධාතුන් වහන්සේලා කී නමක් වැඩ ඉන්නවද? කොහෙද? සෝමාවතියේ සිංකඩගල නුවර දළදා මාලිකාවේ. එතකොට සක්‍ර දෙවියන්ටත් එක දළදා වහන්සේ නමක් ගෙනිච්චා කියලා දන්නවද? දන්නවනේ. මොකක්ද ඒ සෑයේ නම? සිළුමිණි සෑය. දැන් අර ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන බුදු කුටියේ මකුළු දැල් බැඳිලා වගේ ඕගොල්ලෝ හිතන්නේ සිළුමිණි සෑයේත් මකුළු දැල් බැඳිලා කිසිම මලක් පූජා කරන්නේ නැතු ඔහේ තියලා තියනවාද ඒ ධාතුන් වහන්සේව ගෙනහිල්ලා. එහෙම නෙමෙයි. එහෙනම් එතෙන්ට මල් පූජා කරන්න මනුස්ස ලෝකෙ ඉඳලා මිනිස්සු යනවාද? කවුද එහෙනම් එතෙන්ට මල් පූජා කරන්නේ? එහෙනම් දෙයියන්ට මල් පූජා කරන්න පුළුවන්ද බැරිද? එතන ආවතේ වත්පිළිවෙත් ටික කරගෙන දෙයියෝ ওই විදිහට කටයුතු කරනවා නම් පින්වත්නි, දැන් ওই සිරිපාදේ වුණත් අවාරයට බලා කියා ගන්නවා කියලා ඕනතරම් සාක්ෂි ඔය සිරිපාදේ මුරට ඉන්න අය හරහපව ආරංචිලා තියෙන කොටින්ම අර කොරෙක් හරහා සිරිපාදේ ගැන ආරංචිය ගත්තෙත් දිව්‍යාංගනාවන් නිසා කියලා සමාජේ කතාවක් තියෙනවා. ඒ කතාව ඇත්ත උනත් නැතත් එහෙම එකකුත් තියෙනවා. එතකොට පින්වත්නි, දෙවුරු වන්දනාගමන් යන්නේ නැද්ද? දැන් ඔයගොල්ලෝ දඹදිව චාරිකා යන දෙවුරු දඹදිව චාරිකා යන්නේ නැද්ද? යනෝනේ. ඇයි ඔයගොල්ලන්ට අර ඔයගොල්ලෝ ගිහිල්ලා එනකොට ඔයගොල්ලන්ගේ ෆොටෝ වල වැදිලා ඉන්නේ ඒගොල්ලොත්? ෆොටෝ වල දේවතායලි කියලා දකින්නවනේ ඇවිල්ලා පෙන්නන්නේ. ඒ කොහොමින් හෝ වේවා පින්වත්නි. එතකොට ඒ ඇත්තෝ එන්නේ නැද්ද? චෛත්‍ය වඳින්න, සෑයවල් වඳින්න, අනුරාධපුර වඳින්න, අටමස්ථානේ වඳින්න යන්නේ නැද්ද? එනේ තේ ඒගොල්ලෝ දානෙත් දෙනවනම් මල් පහනුත් පූජා කරනවා නම් දැන් මල් පූජා කිරීමට මම තව සිද්ධියක් කියන්නම්. නිකන් අහුවෙන එක එහෙමෙන් කියන්නේ. අහලා තියෙන ඔබ බුදුරජාණන් වහන්සේගේ වැකියා මහණෙනි මට මේ ප්‍රතිපත්ති පූජාවයි උතුම් ආමිෂයට වඩා මම ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටයි කැමති කියන එක උන්වහන්සේ වදාලා කියලා අහලා තිනවා. කොහෙද තියෙන්නේ? තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. මොකද්ද හේතුව? ඒක දේශනා කරන්න හේතුනේ පින්වත්නි, දෙවිවරු සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාව අපි උන්වහන්සේට මොනවද පූජා කරන්නේ? දානි දෙන්නත් බෑ. සිවුරුත් බෑ. සේනාසනත් බෑ. මොකද්ද පූජා කරන්න කියලා කල්පනා කර ඉන්නකොට ඒ අය අතර සාකච්ඡාවක් අපි උන්වහන්සේව මල් වරුසා වලින් වස්වමු. මල් විසුරුවමු උන්වහන්සේට. එතකොට දෙවිවරු ওই විදිහට මල් හලනකොට මෙහෙන් ස්වාමින් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි මේ මල් වැටෙනව පේනවද? එහෙමයි ස්වාමීනි කිව්වා. අන්න එතකොට තමයි කිව්වේ මේක දෙවියන්ගේ මල් පූජාවක්. මහණෙනි මේ ආමිෂ පූජාවට වඩා මම කැමති ප්‍රතිපත්ති පූජාවටයි කියලා. එතකොට පින්වත්නි, එහෙනම් දෙවියන් මල් පූජා කළා කියන එකත් ඒ සිද්ධියෙන් පැහැදිලි. ඒ වගේම දෙවියන්ට ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියන කොතෙන්ද කියනකොට මිනිසුන්ට විතරක් නෙමෙයි දෙවියන්ටත් ආමිෂය විතරක් නෙමෙයි ප්‍රතිපත්තියත් පුළුවන් කියන එකත් ওই කාරණාවෙන් පැහැදිලි. ඒතර එහෙනම් දෙවිවරු සිල් රකින්නවා, භාවනා කරනවා, ප්‍රඥාව දියුණු කරනවා, සමාධි වඩනවා, දන් දෙනවා, මල් පහන් පූජා කරනවා, ඔක්කොම කරනවා. මනුස්ස ලෝකයේ ඕගොල්ලෝ කරන හැමදේම කරනවා. නමුත් අපි කරන දේ තමයි කරන්න බැරි. මොකද්ද? මං කරන දේ නම් දෙයියන්ට කරන්න බෑ. මොකද්ද? බණ කියන එක ධර්ම දේශනා කරන එක බෑ කියන්නේ කොහොමදයි? මං කිය සෝතානුදත්ත සූත්‍රයේ තියෙනවා ධර්ම කතික දෙවිවරු එහි ධර්ම දේශනා කරනවා. මම කරන එක කරන්න බෑ කිව්වට පස්සේ ඔන්න ධර්ම දේශනා කියලා හිතුවා. ඕගොල්ලන්ගේ කමයි මගේ කමයි දෙකක් නෙනේ. මොකද්ද මගේකම? මහානකම. ඒකම නම් කරන්න බෑ දෙයියන්ට. එච්චරයි පින්වත්නි අපි දෙයියොත් අතර තියෙන බුදුසසුනේ වෙනස. හරි? මහාන වෙන්න බෑ. ඇයි හේතුව?
මහාන වෙන්න පුළුවන් බුද්ධ ශාසනයක් පිහිටවපු ලෝකේ පමණයි. මොන ලෝකෙද පිහිටුවේ බුද්ධ ශාසනේ? මනුස්ස ලෝකේ. ඒතර මනුස්ස ලෝකේ බුද්ධ ශාසනේ පිහිටවන්න අපි කිව්වා දැන් නිවන් දකින්න තව ලෝක තියෙද්දි පස්මහා බැලුම් බලලා මෙහෙටම වැඩියා. ඇයි හේතුව කියන එක ඔන්න දැන් කියන්නම්. මට කියන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෝක කීයක ඉන්නවද? අද දවසේ ධර්මදේශන 4ක් විතර කරලා මෙතෙන්ට ඇවිල්ලා මෙතනත් මේ කට කැඩනකම් කියලා දැන් කියනවා මනුස්ස ලෝකෙ විතරලු. ඉතින් දෙයියනේ සෝතාපන්න වෙනවනම් දෙවිවරු සකදාගාමි වෙනවනම් ඒගොල්ලෝ ශ්‍රාවකයෝ නෙමෙයිද? කවුද ඒගොල්ලෝ? ඒ ශ්‍රාවකකවම භික්ෂූන් ගැන හිතලා තියෙන්නේ. ඒක හොඳට සිහියෙන් අහන්න ඕනේ. නැත්තම් ගිහිල්ලා මම වෙන මොකක් හරි කිව්වා කියලා කියයි. එතකොට පින්වත්නි චතුහපායිච විප්පමුත්තෝ මේ සතර පායි නිදහස් වෙච්ච අය අතර සෝවන් වෙච්ච මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ ආදී බ්‍රහ්ම ලෝකවල ඉන්න කවුරු හරි මගපල ලැබපු ශ්‍රාවකයෝ ඉන්නවනම් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ ඉන්නවනම් ඔය හැම දෙනාම කාගේ ශ්‍රාවකයෝද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මොකද මගපල් ලැබුවා කියන්නේ එතනින් ආයි කෙලින්ම ශ්‍රාවකත්වේ. ඇයි හේතුව? යදිදං චත්තාරි පුරිසුගානි අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ඒ තමයි කිව්වා 4 දෙනෙකුත් යුගල වශයෙන් 8 දෙනෙක් පුද්ගලය වශයෙන්. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග වශයෙන් 4කුත් ඵල වශයෙන් 4කුත් කියන මේ 8 දෙනා තමයි කිව්ව ඒස භගවතු. ඒ අය තමයි කිව්ව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝෝ, ශ්‍රාවක පිරිස. එහෙනම් පින්වත්නි ශ්‍රාවකයෝ ඉන්න ලෝක 3ක් තියෙනවා. මොනවාද 3 ලෝක? මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. ඒකයි 3 ලෝකෙටම අග්‍ර කියලා අපි 3 ලෝකාග්‍ර කියලා කියන්නේ. නැත්නම් ඉතින් හැම ලෝකෙටම උන්වහන්සේ අග්‍රයි. තිරිසන් සත්තුන්ට අග්‍ර නැද්ද? නිරේ ඉන්න නිරි සත්තුන්ට වඩා අග්‍ර නැද්ද? പ്രേත ලෝකේ പ്രേතයන්ට වඩා අග්‍ර නැද්ද? අසුර ලෝකේ අසුරයන්ට වඩා අග්‍ර නැද්ද? එහෙම ගත්තමයි මේ 3 ලෝකෙට විතර අග්‍රයි කියන්නේ. ශ්‍රාවකයෝ ඉන්න ලෝක 3 හින්දා ඒ ලෝක 3ට අග්‍රයි. ඒ ලෝක 3ේම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බිහි වෙනවා. දැන් මෙහෙම කියමුකෝ අපි. දැන් ජනාධිපතිතුමාට හිතුනොත් එහෙම ඔයගොල්ලෝ ගෙදරට මේ වෙලාවේ ඇවිල්ලා යන්න ඕනේ කියලා එන්න බැරිද? තහංචියක් තියනවද? නැහැ. වැඩිමොන් නම් ගේට්ටුව වහලා ඇති. නමුත් එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන් කිසිම තහංචියක් නැහැ. එතකොට ඕගොල්ලන්ට පුළුවන්ද දැන් යන්න අර්ලිගහ මන්දිරෙට? කොහෙන්ද? හරි දැන් ජනාධිපතිතුමාට ඕන වෙලාවක ඇවිල්ලා ඕගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. එයාට හිතෙච්ච ගමන් ඕගොල්ලන්ට දැන් හිතෙච්ච ගමන් ගිහලා එතුමයි කතා කරන්න පුළුවන්ද? දැන් හිතෙච්ච ගමන් ගිහලා එතුමයි කතා කරන්න බෑ. අල්ලිගහ මන්දිර ඉස්සරහට ගිහලා එන්න පුළුවන්. මං කියන්නේ ගිහිල්ලා කතා කරලා එන්න. දැන් හිතෙච්ච ගමන් ගිහලා එතුමා එක්ක කතා කරලා එන්න බෑ. හැබැයි කලාතුරකින් එතුමාගේ සුහද සම්බන්ධතාව තියෙන කෙනෙකුට යන්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේ පින්වත්නි මම මේ සුහද සම්බන්ධතාව තියෙන අයට යන්න පුළුවන් කියන එකත් කියන්නේ හේතුවක් ඇතුවයි. දැන් ඔය කියන තීරණව නේද බලවතාට දුබලයා ඉන්න තැනට ඕන වෙලාවක එතෑගේ. හැබැයි දුබලයාට ඕන වෙලාවක බලවතා ඉන්න තැනට යන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නේ ඔය ලෝක තුන අතරක් තියෙනවා. ඒ නිසා පින්වත්නි බ්‍රහ්මයන්ට ඕන වෙලාවක
ලෝක දෙකටම යන්න පුළුවන් දිව්‍ය ලෝකෙට මනුස්ස ලෝකෙට. දෙවියන්ට බ්‍රහ්ම ලෝකෙ යන්න බෑ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. මිනිසුන්ට තුනටම යන්න බෑ. ඒතකොට දැන් මේ තුන් ලෝකෙටම ධර්මය දෙන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙ බුදු වුණා කියමුකෝ. සුද්ධාවාසේ බුදු වුණා. මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකෙ බුදු වුණා නම් බ්‍රහ්මයන්ට ඇහෙයි දෙවියන්ට ඇහෙන්නෙත් නැහැ මිනිසුන්ට ඇහෙන්නෙත් නැහැ. ඒ නිසා බ්‍රහ්ම ලෝකෙ බුදු වෙන්නේ නැත. දිව්‍ය ලෝකෙ බුදු වුණා කියමුකෝ. දෙවියන්ටත් ඇවිල්ලා හතැකි නේ බ්‍රහ්මයන්ටත් ඇවිල්ලා හතැකි දෙවියන්ටත් ඇහෙනවා. මිනිසුන්ට යන්න බෑ. ඒ නිසා ලෝක දෙකකට සීමා වෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකෙ බුදු වෙන්නෙත් නැහැ. පස්මහා බැලුම් බලලා සුදුසු විදියට මනුස්ස ලෝකෙටම සෑම බුදු කෙනෙක්ම එන්නේ එහෙනම් මිනිසුන්ටත් ඇහෙනවා දෙවියොත් ඇවිල්ලා අහනවා බ්‍රහ්මියොත් ඇවිල්ලා අහනවා. ලෝක තුනටම ධර්මයේ දීමේ අවශ්‍යතාවෙටයි මනුස්ස ලෝකෙම බුදු වෙන්නේ නැත්තම් මෙහි විතරයි පුළුවන් කියන කතාවක් නෙමෙයි. එතකොට අර අපි කියවනේ මෙහිම කතාවකොත් ජනාධිපතිතුමාව හම්බෙන්න සමහර අයට නේ VVIP සමහර අය එකපාරට යනවනේ. ඒ වගේ මනුස්ස ලෝකෙ ඉන්න සමහර කෙනෙකුට උනත් ඔන්න යන්න පුළුවන්. දැන් අර මුගලන් හාමුදුරුවෝ ගිහිලා කාන්තක දේවපුත්‍රයෙක් කතා කරේනේ. ඒ සුදුසු අවස්ථා හදාගත්තා. සමාධියෙන් ඊර්දි බලෙන් අවශ්‍ය ශක්තිය හදාගත්තට පස්සේ යත හැකි. ඒ වගේ අපි ඡන්දේලලා ඇමතිකමක් එහෙම අරගෙන අවශ්‍ය ශක්තිය හදාගත්තට පස්සේ යත හැකි. එම්මේ ඔය සිද්ධියමයි එතන තියෙන්නේ. එතකොට පින්වත්නි දැන් එහෙනම් ඔබට ප්‍රශ්න රාශියක් විසඳුණා. දැන් ඉතින් ඔය කොහොම කතා කරලා අන්තිමට ඉතුරු වෙන ප්‍රශ්නේ මොකද්ද? ඔබ වහන්සේ කියනවා නම් දෙවියන්ට පින් කරන්න පුළුවන් කියලා. එතකොට අපි මේ දෙවියන්ට පින් දෙන එක වැරදිද? ඕක තමයි අන්තිම ප්‍රශ්නේ. ඇයි එහෙනම් දෙවියන්ට පින් කරන්න පුළුවන් නම් ඇයි පින් දෙන්නේ? දැන් මියගේ ඥාතීන්ට පින් කරන්න පුළුවන්ද ප්‍රේත ලෝකෙද? බෑ. බැරි හින්දා අපි ඒගොල්ලන්ට පින් දෙනවා. දෙවියන්ට දැන් කරන්න පුළුවන් නම් මොකටද දෙවියන්ට පින් දෙන්නේ? ඒකට හේතුව මේකයි. අපි හිතමු පින්වත්නි ඕගොල්ලන්ගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා අද දෙවෙනි දනේ කියනවා ලබන 14 රෑ බණ අපේ ගෙදර 15 වෙනිදා දාන්නේ තියෙනවා ඔන්න ඔයා එන්න ඕනේ නොවරදවා. දැන් ඔයගොල්ලෝ යනවද නැද්ද? ඇයි යන්නේ? එයා අපිට ආරාධනා කළා වගේම අපිත් පිනට ධර්මයට කැමති නිසා යනවා. දැන් ඒ යන්නේ පින්වත්නි ඕගොල්ලෝ ගෙදර බණක් දානයක් දී ගන්න කරගන්න බැරි හින්දාද? ඕන්නම් ඕගලන්ට 12 වෙනිදා ඕගලයා ගෙදර ධර්ම දේශනාවක් කරගෙන 13 වෙනිදා දානිකොත් දීලා 14 15 වරකට යන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. ආන් ඒ වගේ දෙවියොත් ඒ අය පින් කරන වගේම පින්වත්නි අපි දෙන පින ඒගොල්ලෝ අනුමෝදන් වෙනවා හේතුව අපි ආරාධනා කරන නිසාත් ඒගොල්ලෝ පිනට කැමති නිසා. ඕක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ සුනීද වස්සකාර කියන ඇමතිවරු දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ ඕක කිව්වේ මුලින්ම. ඒ ඇමතිවරු දෙන්නට කිව්වා දෙවියන්ට පින් දෙන්න. එතකොට ඒ දෙවිවරු පිනට කැමති නිසා පින් දෙන කෙනාට විශේෂ සැලකිල්ලක් තියෙනවා කොහොමද? එක ඇහැක් මේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවව රැක ගන්නවා වගේ අර දෙවිවරු පින් දෙන කෙනාව බලා ගන්නවායි කියලා. ඔක තියෙන පරිනිබ්බාන සූත්‍රය. ඒකෙන් පස්සේ තමයි මිනිස්සු දෙවියන්ට පින් දෙන්නේ. එහෙනම් පින් දුන්නේ පින්වත්නි දෙවියන්ට පින් කරන්න බැරි නිසා නෙමෙයි. දැන් ඔන්න මගේ කතාව අවසానයි. එතකොට මං අහන්නේ පින්වත්නි ඔබට ඔබ අර දෙවියන්ට පින් කරන්න බෑ කියන මතේ හිටියොත් ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේට අපහාස කරනවා කියලා? දෙවියන්ට පින් කරන්න බෑ කිව්ව ගමන් කාටද අපහාස කරන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඔබ දන්නවා බුදු ගුණ 9 තුල 7 වෙනි බුදු ගුණේ මොකද්ද ගැනලා කියන්න බලන්න. සත්තා දේව මනුසාන. සත්තා කිව්වේ මොකද්ද?
ශාස්ත්‍රූන් වහන්සේ වෙනවා. කාටද? දේව මනුස්සානන්, දෙවියන්ටයි මිනිසුන්ටයි. මොනවටද ශාස්ත්‍රූන් වහන්සේ වෙන්නේ කියලා ගණක මොග්ගල්ලාන සූත්‍රය වගේ දේශනාවල තියෙනවා. කියනවා අක්ඛාතාරෝ තථාගතෝ. තථාගතයන් වහන්සේ මඟ පෙන්වනවා. මොන මඟද? නිවන් මඟ. පින ගැන ඒ වගේම ධර්ම අවබෝධයට අදාළව මඟ පෙන්වන එක තමයි කවුද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්තේ ඒක. එහෙනම් දැන් දේව මනුස්සානම්, දෙවියන් කියනකොට ඔතන දේව බ්‍රහ්ම දෙකම අදාළයි කියලා අටුවාවේ තියෙනවා. එතකොට දෙව් බඹුන් කියන සියලු දෙනාටත් දේව, ඊළඟට මනුස්සානම්, මිනිසුන්ටත් ඔය ඔක්කොටම ශාස්ත්‍රුන් වහන්සේ උනේ නිවන් මඟ පෙන්වන කවුද? බුදුරජාණන් වහන්සේ. ඔය ඔක්කොටම එතකොට පින ගැන කියලා දෙන්න ශාස්ත්‍රුන් වහන්සේ උනේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේ තමයි ගුරුවරයා. දැන් අපි මෙහෙම හිතමු පින්වත්නි. ඉස්කෝලේ පන්තියක ටීචර් නිකන් හිතන්න ගණිතේ ටීචර්. ඔය ටීචර් ඔය පන්තියේ ළමයින්ට ගණිත උගන්වුවට ඔය පන්තියේ ළමයි ගණිතේට හැමදාම අසමත්. කිසිම විදිහකින් මේ ළමයි ගණිතයට ලකුණු ගන්නෙ නැහැ. හැබැයි අනිත් විෂයන් වලට හොඳට ලකුණු ගන්න ළමයි ටිකක් මේ පන්තියේ ඉන්නවා. දැන් ඒකට ගණිතය සම්බන්ධව මේ ළමයින්ගේ දුර්වල වීමට ගණිතය උගන්වන ගුරුවරයා වග කියන්න ඕනේද නැද්ද? වග කියන්න ඕනේ. අපි මෙහෙම හිතමු. ඔක්කොම ළමයි විශාල ප්‍රමාණයක් හොඳට ගණිතයට ලකුණු ගන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ලකුණු අඩුයි. ගුරුවරයා වග කියන්න ඕනේද? නැහැ. එහෙනම් දිව්‍ය ලෝකේ සමහර දෙවියන්ට විතරක් ඕවා කරන්න බෑ කියලා ඔබ කිව්වොත් එහෙම ඒක බුදුරජාණන්සේගේ ප්‍රශ්නයක්ද? නැහැ. දිව්‍ය ලෝකේ දෙවියන්ට පින් කරන්න බෑ කිව්ව ගමන් ඔක්කොම දෙවිවරු ටික අල්ලලා දැන් ඔක බෑ කිව්ව ගමන් කාගේ ප්‍රශ්නයක්ද? දෙවියන්ගේ ප්‍රශ්නයක්ද? ගුරුවරයාගේ ප්‍රශ්නයක්ද? දැන් පිනට ධර්මයට ගුරුවරයා උනේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට අර උන්න හෙලට කියන්නේ දෙයියන්ට එක බෑ කිව්ව ගමන් කාටද අන්තිමට පාර වදින්නේ? ගුරුවරයාට, බුදුරජාණන් වහන්සේට. එහෙනම් පින්වත්නි මම මේ දෙයියන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න මේ පැය කතා කළා නෙමෙයි. හරි? දෙයියෝ කරන නැති එක ගැන කියලා දුන්නාම නෙමෙයි. මම මේ ඉතර වෙලා මේ කියලා දුන්නේ ඔබට වෙන මොකක්වත් ඉඳ නෙමෙයි. දෙවියන්ට ඕවා බෑ කිව්ව ගමන් අපි නොදැනම පහර ගහන්නේ බුදුරජාණන් වහන්සේටයි. උන්වහන්සේගේ සත්තා දේව මනුස්සානං කියන බුදු ගුණයටයි. මොකද ඒ අයට එහෙනම් කියන්නේ සත්තා මනුස්සානං කියලා ඕක සංස්කරණය කරලා. දේව අයින් කරලා. එහෙනම් පින්වත්නි අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ සත්තා දේව මනුස්සානං කියන බුදු ගුණයයි. අපි හැමදෙනාම নমස්කාර කරමු. ඒ උතුම් සත්තා දේව මනුස්සානං නම් වූ සම්බුදු ගුණයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මංගල ජයලත් මහත්මයා දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට දායකත්වයෙන් දරනවා. පද්මිනී මල්කාන්ති මහත්මිය දැනට අවුරුදු 2කට කලින් නැසී ගිය තම මෑණියන් වන ප්‍රේමවතී පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ඉසුරි උදාරා තම දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් දායකත්වයෙන් දරනවා. නයනා පුෂ්පකාන්ති දියණිය ඇතුළු පවුලේ සැම විසින් ඊට වසර 6කට ඉහතදී නැසී ගිය HKD ධර්මසේන තම ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් WH සුසිරිපාල මහතා සහ ප්‍රියන්ති මහත්මිය මීට වසර කිහිපයකට පෙර මේ පරලෝකීය WH කිරිගෝරිස් අප්පු පියාණන්ටත් KP සෞදිනා හාමි මෑණියන්ට UM සුමෙල් හාමි මෑණියන්ට TD පීටර් පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් හේමලතා හැලේපොළ මහත්මිය විසින් තම ආදරණීය ස්වාමි පුරුෂයා චාර්ලිස් යහම්පත් මහතාගේ 75 වෙනි ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් නැසී ගිය දෙමාපියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට සුජීවත්ව සිටින ජොසලින් ලියනගේ මෑණියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට
මුනිදාස දිසානායක සහායම මහත්මියගේ දෙමාපියන්ට පින් පැමුණවන්නට, තනෝජා දිසානායක දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නට කටත් රිදෙනවා දෙන්න. එimhe දවසම කියලා ඇවිල්ලානේ. ගොඩාක් තියෙනවා. තව තියෙනවා. ඕගලන්ට අහන් ඉන්න අපහසු කෙරෙහිටත් මේ ඊට වඩා මං ලොකු මේ වෙරක් දරන හින්දා අහගෙන ඉන්න හොඳේ. ඊට පස්සේ හෙලන් යහම්පත් මහත්මියත් ඊට වසර කීපයකට පෙර නැසී ගිය ගාමිණී යහම්පත් තම ස්වාමි පුරුෂයාට පින් පමුණවන්නට, චන්න යහම්පත් තම ආදර පුතුට සේත් ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත්, අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා කියලා සඳහන් කරනවා. මොකද අර අනවශ්‍ය තොරතුරු නැහැ, ඔක්කොම අත්‍යවශ්‍යම අරමුණු ටිකක් තිබුණේ. ඒ නිසා ඒ කාරණා ටික කිව යුතුයි. එතකොට වසර 12කට පෙර හදිසි අනතුරකින් අභාවයටපත් වෙච්ච ජයන්ත හේරත් මහතාට පින් පමුණවන්නටත්, මංජුලා හේරත් මහත්මිය සහ දරුවන් විසින් සදහැසිතින් දායකත්වයෙන් කටයුතු කරනවා. පින්වත්නි, මේ වෙලාවේදී ඊ타මත්ම සදහැසිතින් මේ දායකත්වය ගත්ත පින් ඇති පිරිස සත් අරමුණු රාශියක් සිහිපත් කරගෙන තිබුණා. අපි ඊ타මත්ම මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ ඇත්තන්ගේ සියලු සත් අරමුණු ඒ ආකාරයටම සඵල කරගන්නට භාග්‍ය වාසනාව උදා වේවා කියලා. දායකත්වගත්තු ඒ පින් ඇති පිරිසට වගේම අපි මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ මෝටර රථ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අපිට ආරාධනා කරන්නට යෙදුණු අපේ පින්වත් නිලන්ති මහත්මියටත් මේ ධර්ම දේශනාව සඳහා මේ මොහොතේදී වචනයකින් හරි ඔබට උදව් උපකාර කරපු යම් පිරිසක් ඇතනම් දැක බලා සතුටුන හොඳයි සාදුකව මෙතන ඇති නැති හැම දිනාමත් ඒ වගේම අපේ පින්වත් ලොකු හාමුදුරුවෝ ප්‍රධාන විහාරස්ථානයේ වැඩවසන සියලුම මහා සංඝරත්නයත් මේ වෙලාවේ ගෞරවයෙන් අරමුණු කරගන්නවා. පින්වත්නි, අපි හැම දිනාම එකට එකතු වෙලා රැස් කරගත්තු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම සංසාරගත අපිට සිහි වෙච්ච නොවෙච්ච සියලු ඥාතීන්ටත් මේ පින් බලෙන් පරලොව සැනසෙල්ල පිණිසම මේ පින් හේතු වේවා කියලා සාදු කියන්න. විහාරස්ථානයේ පින් ඇති ලොකු හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. ලොකු හාමුදුරුවන්ගේ සියලුම කටයුතු සාර්ථක කරගන්නට, ඒ වගේම පැවිදි කෘත්‍ය සඵල කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වගත් වේ පින් ඇති පිරිසට වගේම පින්වත්නි, මෙතන ධර්ම ශ්‍රවණය කරපුව හැම දිනාටමත් අපි සිහි කළ නොකළ මෙතන ඇති නැති හැමත මෙලොව යහපත වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. සියලු දෙනාටම මෙලොව යහපත වගේම පරලොව සුගතිය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් හැම පිනක්ම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුප්තිවාස